අයිබෝවන් සුබ දවසක් හැමදෙනාටම මේ කාලෙදි තමයි තේරෙන්නේ තමන්ටම කියලා වාහනයක් තිබ්බනම් කොච්චර හොඳයිද කියලා. අපි හිතමු ඔබ අලුතෙන් ගත්ත වාහනයක්. ඒක එහෙම ගත්තට පස්සේ ඔබ යන්නට ඕනේ ඒක ලියාපදිංචි කරගන්නට. අපි හිතමු එහෙම නැත්නම් ඔබ ගත්තේ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් කියලා. ඔබ අයිතිය පවර ගන්නට ඕනේ. ඊට පස්සේ රිය පදවන්නේ ඔබම නම් ඔබ රීදුල බලපත්‍රයක් ලබා ගන්නටත් ඕනේ. මේ දේවල් කරගන්නට ඒ තැන්වලට ගියාට පස්සේ ඔබට හිතෙන්නට පුළුවන් නෑ බස් එකේ යන එක හොඳයි කියලා. ඒ ඔබට හිතන දේ හරි සාධාරණයි. අපිටත් හිතනවා ඒක සාධාරණයි කියලා. හැබැයි ඒ හැඟීමත් එක්කම අපිට ඔබත් එක්ක එකඟ වන්නට පුළුවන්. හැබැයි අපි එකඟ වීමම ප්‍රමාණවත් නොවන හින්දා අපි හිතුවා ඒකට ඔබට කොහොමද මේ දේවල් කරගන්න කියන කාරණා පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඒ සඳහායි අපි අද සූදානම් වන්නේ. මේ පිළිබඳව කතා කරන්නට, ඒ කියන්නේ සාකච්ඡා කරන්නට අපිත් එක්ක එකතු වන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්තුමා නීතිඥ සුමිත් අල්හකෝන් මහතා. අයිබෝන් ඔබතුමාට. ඒ වගේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රීදුරු බලපත්‍ර වසන්ත ගුණරත්න මහතා. අයිබෝන් ඔබට. බොහොම ගෞරවයෙන් දෙන්නම් පිළිගන්නවා. අපි කැමති මුලින්ම දැනගන්නට අර පෞගේ කාලේ ඇති වෙලා තිබ්බ තත්ත්වයක් එක්ක කොරෝනා තත්ත්වයක් එක්ක අලුත් ක්‍රමයක් හඳුන්වා දී තිබ්බා තැන් දෙකේම. තාමත් ක්‍රියාත්මක වන්නේ එම ක්‍රමයමද නැත්තම් දැන් මුලින් ක්‍රියාත්මක වෙච්චි තැනට ගිහිල්ලාද තියෙන්නේ? ඔව් ඇත්තටම කෙටියෙන් කිව්වොත් අපි මුලින් ක්‍රියාත්මක වෙච්ච තැනට ගිහිල්ලා තියෙන්නේ. මාර්තු 13 වෙනිදා ඉඳලා මැයි 11 වෙනිදා වෙනකන් දෙපාර්තමේන්තුව කොවිඩ් වසංගත තත්ත්වය නිසා අපේ සේවාවන් සියල්ල අත්හිටෙව්වා. ඊට පස්සේ මැයි මාසේ 11 වෙනිදා ඉඳලා අපි නැවත පටන් ගත්තේ දැඩි සීමාවන් සහිතව. අපි මුළු කාර්ය මණ්ඩලයම අපේ කාර්යාලයට කැඳෙව්වේ නැහැ. ඊට පස්සේ කාර්යාල පරිශ්‍රයට අපි ඇතුල් කරගත්තේ සීමිත පිරිසක්. මේ නිසා මේ තත්ත්වය පාලනය කරන්න අපි දුරකථන ඇමතුමකින් තමන්ගේ රාජකාරිය සහ තමන්ගේ කාර්යයට දිනයක් වෙන් කරගත්ත සේවාලාභීන් පමණයි අපේ කාර්යාලය ඇතුළට අපි ඇතුල් කරගත්තේ. හැබැයි ජුලි මාසේ පළවෙනිදා වෙනකොට අපි සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත් කරලා සම්පූර්ණ කාර්ය මණ්ඩලය කැඳවලා සම්පූර්ණ සේවාවන් සපයන්න ආරම්භ කරා. එහෙම කරන්න හේතු වුණේ අර සීමා සහිත සේවාවක් සපයනකොට ජනතාවට ඇතිවෙන සේවාලාභීන්ට ඇතිවෙන පීඩනයක් තියෙනවා. මොකද ඔවුන්ගේ සේවාවන් නිසි වෙලාවට ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ඔවුන්ගේ වාහන ලියාපදිංචි කරගන්න, රියදුරු බලපත්‍ර අලුත් කරගන්න, රියදුරු බලපත්‍ර අලුතෙන් ගන්න මේ නිසා. ඒ නිසාම අපිට ඇති වෙලා තිබුණා තත්ත්වයක් මේ සීමා කිරීම නිසා බැක්ලොග් එකක්. ඒ කියන්නේ අපි ඊටු කළ යුතු පසුගිය රාජකාරී ප්‍රමාණයක් ඇති වුණා. විශේෂයෙන්ම රීදුරු බලපත්‍ර වලට වන පරීක්ෂණ මේක නිසා ජුනි මාසේ පළවෙනිදා ඉඳලා අපේ විශේෂ වැඩි කාලයක් වැඩ කරලා හැබැයි අර සෞඛ්‍ය රෙගුලාසි පිළිපදිමින් සමාජ දුරස්ථභාවය, ඒ වගේම උෂ්ණත්වය පරීක්ෂා කරන එක, ඒ වගේම අත්සෝදන මේ පරිශ්‍ර තුල මේ පහසුකම් සකස් කරලා අපි නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි සේවාලාභීන්ට කියන්නේ දැන් අවශ්‍යතාවයක් නැහැ දුරකථනයෙන් ඔබ වේලාව හෝ දිනය වෙන් කරගන්න. ඔබට පැමිණෙන්න පුළුවන් දවසට එන්න. හැබැයි අනවශ්‍ය හදිස්සියක් ඇති කරගන්න එපා. අපේ ඒ කියන්නේ තවමත් අපි අපේ කාර්යාල පරිශ්‍රය ඇතුලේ අර වගේම ඔබ ඇතුළට පිවිසෙන්න පෙර අපි පරීක්ෂා කරනවා. කාර්යාල පරිශ්‍රය තුලදී අත්සෝදන්න වෙනවා. ඒ වගේම කාර්යාල පරිශ්‍රය තුල සමාජ දුරස්ථභාවය රකින්න වෙනවා. ඒක නිසා මේ සීමිත කාර්යාල පරිශ්‍රවල ඉඩකඩත් එක්ක අපි මේක කළමනාකරණය කරන්නේ ඔබ අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. පෞගිය සති දෙකේ එක දවසක දෙක වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා අපි එහෙම අපහසුතාවයකට පත් වුණා. එහෙම නොවෙන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම අපේ දිස්ත්‍රික් කාර්යාලය සියල්ල සේවාවන් සපයනවා. දුරකථන ඇමතුමක් දෙන්න ඕනේ. ඔබට යන්න පුළුවන්. දිස්ත්‍රික් කාර්යාල වලින් සපයා ගන්න පුළුවන් සේවාවන් දිස්ත්‍රික් කාර්යාල වලින් සපයා ගන්න කියලාත් මම ඉල්ලනවා. දැන් සුත් මහතා කැමති දැනගන්න දැන් අර රීදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කරලා තියෙන කතාව. මේක ඇත්තක්ද? කොච්චර කාලයකට මේක දීර්ඝ කරලා තියෙන්නේ? රීදුරු බලපත්‍රවල කාලය අපි දීර්ඝ කරේ මම කලින් කිව්වා වගේ මාර්තු 13 අපි අපේ සේවාවන් අත්හිටෙව්වා. ඒතකොට මාර්තු 13 ඉඳලා මැයි 11 වෙනිදා වෙනකන් දෙපාර්තමේන්තුව කිසිදු සේවාවක් ලබා ගන්න සේවාලාභීන්ට අවශ්‍යතාවය තිබුණේ නැහැ. ඒ නිසා රියදුරු බලපත්‍ර අපි හැමගෙනම රියදුරු බලපත්‍රය යම් දිනයකින් කාලය අවසන් වෙනවා. ඒ කාලය අවසන් වුණා මේ කාලය තුලත් සමහර අය. ඊට පස්සේ රියදුරු බලපත්‍රය අලුත් කරගන්න නම් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දෙන්න වෙනවා. වෛද්‍ය සහතිකයක් ගන්න වෙනවා. මෙන්න මේ කාරණා නිසා අපේ කාර්යාලවල අපේ සපයන සේවාවන් සීමා වෙච්ච නිසා අපි රිදුරු බලපත්‍ර අවලංගු වන දිනේ සිට කාලය දික් කරා. ඇත්තටම පනත අනුව මොටර් රථ ප්‍රවාහන පනත අනුව බලය තියෙන්නේ ගරු අමාත්‍යතුමාට. ඒතකොට ගරු අමාත්‍යතුමාගේ උපදේශ අනුව අපි කාලය දික් කරා මෙන්න මේ විදියට.
මාර්තු 13 සිට ජුනි 30 දක්වා අතරේ දවසක ඔබගේ රියදුරු බලපත්‍රය කල්ලිකුත් වෙනවා නම් කල්ලිකුත් වෙන දින සිට මාස 6ක කාලයකට රියදුරු බලපත්‍රය වළංගු කාලය දීර්ඝ කරා. ජුනි 30 ඉඳලා සැප්තැම්බර් 30 දක්වා අතර කාලයක ඔබේ රියදුරු බලපත්‍රය කල්ලිකුත් වෙනවා නම් කල්ලිකුත් වෙන දිනේ සිට මාස 3ක කාලයකට අපි කාලය දීර්ඝ කරා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් 4 වෙනි මාසේ 10 වෙනිදා ඔබේ රියදුරු බලපත්‍රය කල්ලිකුත් වෙනවා නම් දැන් ඒක වළංගුයි 10 වෙනි මාසේ 10 වෙනිදා දක්වා. ඒ වගේම අර මාස 3 කාලය දීර්ඝ කරලා තියෙන සැප්තැම්බර් 30 නම් ඔබේ රියදුරු බලපත්‍රය කල්ලිකුත් වෙන්නේ. ඒක දෙසැම්බර් 30 දක්වා වළංගුයි. ආයසරයක් කිව්වොත් මාර්තු 13 ඉඳලා ජුනි 30 දක්වා අතර දිනයක කල්ලිකුත් වෙනවා නම් ඔබේ රියදුරු බලපත්‍රය කල්ලිකුත් වන දිනේ සිට මාස 6ක කාලයක අමතර කාලයක් ඔබට වළංගු රියදුරු බලපත්‍රයේ වළංගුභාවය තියෙනවා. ජුනි 30 ඉඳලා සැප්තැම්බර් 30 දක්වා කාලයේදී අතර දවසකදී ඔබේ රියදුරු බලපත්‍රයේ කල්ලිකුත් වෙනවා නම් කල්ලිකුත් වන දිනේ සිට මාස 3ක කාලයක් ඔබට අමතර කාලයක් තියෙනවා වළංගුභාවය තියෙනවා. හරි. දැන් ඔබට පැහැදිලියේ කතාව. ඊට පස්සේ ආයෙ වෙනස් කරන්න බලාපොරොත්තුවක් තියනවද නැද්ද කියන්නට අපි දන්නේ නැහැ. ස්මිත් මහත්තයා දැන් අර කලින් දුන්න නම්බර්ස් තාම ක්‍රියාත්මකයි. ඒවට කතා කරලා තාම මිනිස්සු වෙන් කරගන්නට හදනවද කාලේ ඒ දේව? ඔව් ඇත්තටම ඒ කියන්නේ අපි එයින් දුරකථන ප්‍රමාණයක් තාමත් ක්‍රියාකාරීත්වයේ තියාගෙන ඉන්නවා. අපි ඒ කියන්නේ අවශ්‍ය උපදෙස් දෙන්න. එහෙම නැත්නම් දැනට දෙපාර්තමේන්තුවේ අපි తాවකාලිකව හඳුන්වලා දීපු දුරකථන ප්‍රමාණයක් ඒ කියන්නේ අපේ දෙපාර්තමේන්තුවේ තිබුණු සාමාන්‍ය දුරකථන වලට අමතරව අපි දුරකථන 50ක විතර ප්‍රමාණයක් අලුතෙන් හඳුන්වලා දුන්නා මේ කොවිඩ් අසංගත තත්ත්වය අනුව දින වෙන් කරගන්න. නමුත් අපි ඒ දුරකථන 50න් 5ක් විතර ප්‍රමාණයක් තාමත් ක්‍රියාත්මක කරනවා. අනිත් සියල්ලම අපි අක්‍රිය කරලා තියෙන්නේ. දැන් ඔබට දිනය සහ වේලාව වෙන් කරගන්න ඕනේ. ඔබ අපේ කාර්යාලයට පැමිණෙන්න. ඒ පැමිණෙන පිළිවෙල අනුව අපි සේවාවන් සපයනවා. හරි. දැන් මේ සම්බන්ධව දවසකට 4500ක් විතර එනවා වාහන සහ රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන්. මේකේ තුනෙන් දෙකක විතර වැඩ කොටසක් සිද්ධ වෙන්නේ වෙරහැර. කොමසාරිස්තුමා වසන්ත ගුණවර්ධන මහතා කැමතියි දැනගන්නට එතනත් අර පැරණි වැඩපිළිවෙලමද දැන් නැවතත් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඔව් ඇත්තටම මුලදිම තිබිච්ච සාමාන්‍ය රාජකාරී තත්ත්වයන් තුල තිබිච්ච ආකාරයට තමයි කෙරෙන්නේ. අර කලින් කියපු ආකාරයේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින්. නමුත් අපි අර වෙනදා තරම් වේගවත්ව අපිට සේවාව දෙන්න බැරි වෙනවා යම් යම් සීමාවන් තුල කරන්නේ. එසේ වුවත් පැරණි තිබිච්ච සාමාන්‍ය තත්ත්වයේ රාජකාරී පසුබිම තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නැවත වරක් අර දුරකථන ඇමතුමකින් බුක් කරලා එන්න ඕනේ නැහැ. වෙලාව වෙන් කරගෙන එන්න ඕනේ නැහැ. එන පිළිවෙලට එදා පැමිණෙන පිරිසට එදා සේවාව ලබා දීමේ තත්ත්වය දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අනුව අපි බුකින්ග්ස් නැතුව සේවාව ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. හරි අපි ඔබතුමත් එක්කම කතා කරපු හින්දා අපිට යන්නට පුළුවන් සුම් තාක්ෂණය ඔස්සේ වෙරහැරට අපි සූදානම් කොතනද ඉන්නේ කියලා දැනගෙන කොහොමද එතන වැඩේ වෙන්නේ කියලා කතා කරන්නට වසන්ත මහත්මයා ඔබ දන්නවා මේ කොතනද මෙතන මොකක්ද වෙන්නේ මේ අපි අපේ කාර්යාලයේ ඇතුලේ ප්‍රවේශ වෙන ස්ථානයක් නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම ඒ වගේම රියදුරු බලපත්‍රයක කාලය දීර්ඝ කර ගැනීම අනු පිටපතක් ලබා ගැනීම රියදුරු බලපත්‍ර සංශෝධනය වැනි කාරණාවලට පැමිණෙන පිරිස් මේ ස්ථානයෙන් ඇතුළට යා යුතුයි. ඔබට පේනවා ඒ ස්ථානයේ අර අපිට පේනවා සලකුණු කරලා තියෙනවා මාර්ගයේ මීටරයක් දුරින් සලකුණු කරලා තියෙනවා. මේ අවස්ථාවේ එතන අපිට පේන්නේ නැහැ ජනතාව රැස් වෙලා ඉන්නවා. ඒ අය මෙතනින් ඇතුළට ගිහිල්ලා උදේම පැමිණෙන අය මේ ස්ථානයේ මේ මීටරයක් දුර තියාගෙන අතට මේ වෙනකොට 100 ගණක් ඇතුළට අරන් තියෙන්නේ. ඔව්. අනික් කටිම එනකන් තමයි මේ ඉන්නේ. දැන් මේ එන අයත් ඔය දැන් 100 ගණනක් ඇතුළට අරගෙන තියෙන ඔය වගේ ඔය මීටරේ දුර තියාගෙන පොලිමේ හිටපු අය. ඔය දැන් ඇතුළට ජනතාව පිවිසෙනවා. එතකොට මෙතන තදබදයක් ඇති වෙන අවස්ථාවක අපි මීටරයේ දුර පවත්වා ගැනීම සඳහා මෙහෙම සලකුණු කරලා තියෙන නිසා මහ ජනතාව පෙළඹෙනවා ඒක ක්‍රියාත්මක කරන්න. මේ ස්ථානයට ප්‍රවේශ වෙන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ දෑත් සෝදා ගැනීමේ පහසුකම් ඒ වගේම මුඛ ආවරණ පැළඳීම අනිවාර්යෙන් තියෙනවා. මේ කාරණා පරීක්ෂා කරලා තමයි මෙතනට එවන්නේ. එයාගේ උෂ්ණත්වය පරීක්ෂා කරලා ඒ අධීරයන් පසු කරලා තමයි මෙතනට එන්නේ. මෙතනින් මේ අය අදාළ සේවාවන් සඳහා අපි කියන්නේ ශාලාව කියලා ශාලාවට යමුනාම එතනදී අපි දෙනවා එයාට
අංක ලබා දීමක් කෙරෙනවා. අපි බලමු සූම් එකෙන් එතෙන්ටත් යන්න පුළුවන්ද කියලා. අපි එතන පෙන්න කතා කරොත් තමයි වැඩි ලස්සන. නේද සුමිත් මහත්මයා? සුමිත් මහත්තයා දැන් අපි නාරහෙම්පිට කතා කරොත් නාරහෙම්පිටත් ඔය වගේ සිස්ටම් එකක් හදලාද තියෙන්නේ එන කට්ටියට? නාරායන්පිට කාර්යාල පරිශ්‍රය ගත්තොත් අපේ වේරහැර පරිශ්‍රයට වැඩි කුඩා පරිශ්‍රයක තියෙන. ඒ කියන්නේ නාරායන්පිට ඉතාම නාගරික ප්‍රදේශයක් නිසා. හැබැයි මේ විදියටම ගේට්ටුවෙන් ඇතුල් වෙන්නේ තමන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරගෙන. එතකොට ඒක නිසාම අපි හිතමු එකවර 100ක් විතර આવොත් යම් කුඩා පෝලිමක් හැදිලා තියෙනවා එළියට. ඒ වගේම ඇතුළ වෙන්නට කලින් ඔබ කඩදාසි අරගෙන එනවා නම් අපිට බාර දෙන්න. අපි කඩදාසි වල අපි යන්ත්‍රයක් පාවිච්චි කරලා කඩදාසි වල විස බීජ හරණයක් සිදු කරනවා. ඊට පස්සේ තමයි අපි කාර්යාලය ඇතුළට ඒ කඩදාසි ප්‍රමාණය ගන්න. ඒ වගේම ඔබ ඇතුළේදී අත් සෝද ගන්න ඕනේ. ඒ වගේම සමාජ දුරස්ථභාවය තියා ගන්න ඕනේ. අර වේරහැර වගේ නෑ අපි කුඩා ඉන්නේ අපි පුටු තියලා තියෙන උදුරින්. එතකොට පුටු ප්‍රමාණය ප්‍රමාණවත් නොවෙනවා නම් ඔබට හිටගෙන ඉන්න වෙනවා. හැබැයි අපි උපරිමයෙන් උත්සාහ කරන මේ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව කටයුතු කරන්න. ඒකට හේතුව තමයි අපි ඒ කියන්නේ මේ තාමත් අපිට අවදානම තියෙනවා. එතකොට අවදානම මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තුලදී නොවෙන්න අපිට කරන්න පුළුවන් උපරිම දේවල් අපි කරනවා. ඒ වගේම අපි වැදගත්ම දේ තමයි අපි අපේ කාර්ය මණ්ඩලයත් ආරක්ෂා කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට සේවාව අඛණ්ඩව සපයන්න පුළුවන් වෙන්නේ. ඔබ දන්නවා අපේ එක සිද්ධියක් ඇති අපිට මුළු කාර්යාලයම වහලා දාන්න. එහෙම වුණොත් ආයේ සියලුම සේවාව නැණ හිටිනවා. ඒක නිසා අපි පරිශ්‍රය ඇතුළේදී මේ පහසුකම් සලස්සලා තියෙනවා. හැබැයි ජනතාවගේ පැත්තෙන් ඔබ දන්නවා රටේම තියෙන ප්‍රශ්නයක් තමයි මේක හරියටම පිළි නොපදින පිරිසක් ඉන්නවා. ඒ අභියෝගය අපි කාර්යාලය ඇතුලේ මුහුණ දෙනවා. ඒ වගේම කාර්යාලය ඇතුලේ මේ සම්බන්ධයෙන් වෙන වෙනමම කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ආරක්ෂක නිලධාරීන් වැඩිපුර පත් කරලා තියෙනවා. ඔවුන් මේ මඟ පෙන්වීම කරනවා. එතකොට අපි සාමාන්‍ය පරිදි කාර්යාලය ඇතුළට එන්න අවසරය දීලා තියෙනවා. හැබැයි පිවිසෙනකොටත් කාර්යාලය ඇතුලේ රැඳී හිටිනකොටත් සීමාවන් තියෙනවා. එතකොට ඒ සීමාවන් යටතේ කරන්න පුළුවන් සාමාන්‍යයෙන් නාරායන්පිට කාර්යාලයට එන්නේ 800ක් 1000ක් අතර ප්‍රමාණයක්. අපි පැවරීම් සහ නව ලියාපදිංචි කිරීම 1500ක් විතර දවසකට කරනවා. අර නාරායන්පිට වේරහැරට නම් තමන්ගේ රාජකාරී සඳහා තමන්ම පැමිණෙන්න ඕනේ. හැබැයි නාරායන්පිටට අපිට එක වාසියක් තියෙනවා සමාගම් වලින් කරන ලියාපදිංචි කිරීම. එතකොට යාලා අරගෙන එන්නේ එක්කෙනෙක් සමහරට ලියාපදිංචි කිරීම 25ම අරගෙන එනවා. එතකොට 25 දෙනෙක් වෙනකොට එක්කෙනෙක් එන්නේ. මේ නිසා අපි 800ක් 1000ක් අතර ප්‍රමාණයකින් ට්‍රාන්සැක්ෂන් 1500ක් විතර ඒ කියන්නේ ලියාපදිංචි කිරීම 1500ක් විතර දවසකට කරනවා. එතකොට ඔබතුමා කිව්වා හරි අපේ කාර්යාලයට 1000ක් විතර ප්‍රමාණයක් ඒ වගේම නව රීදුරු බලපත්‍ර සම්බන්ධයෙන් 1500ක විතර ප්‍රමාණයක් ඒ වගේම රීදුරු බලපත්‍ර වලත් අනෙත් රීදුරු පරීක්ෂණ වලට රීදුරු වල ලිඛිත පරීක්ෂණයට වාහනවල බර සහතික ගන්න මේ වගේ තව 1000ක් විතර ප්‍රමාණයක් වේරහැරටත් යනවා. ඒ කියන්නේ 3500ක විතර ප්‍රමාණයක් මේ ප්‍රධාන කාර්යාල දෙකට එනවා අපේ දිස්ත්‍රික් කාර්යාල 24ට අමතරව. වසමත මේ රීදුරු බලපත්‍ර සම්බන්ධයෙන් සහ එක්ස්පයර් වෙච්ච වලුත් කරගන්නට මේ දේවල් සඳහා ගාස්තු වෙනස් කරලා තියෙනවද? පෙර පැවති ගාස්තුමද තාමත් අය කිරීම සිද්ධ කරනවා? තවම අය කරන්නේ පෙර පැවති ගාස්තුමයි. මං ගාස්තු සඳහන් කිරීමක් කරනවා නම් අපි ගාස්තු සංශෝධනයක් එහෙම සිදුවුණේ නෑ. ඒ නිසා කොරෝනා තත්ත්වයට පෙර පැවති තත්ත්වයන්ම තමයි තියෙන්නේ. රියදුරු බලපත්‍රයක කාලය දීර්ඝ කර ගැනීමක් අවශ්‍ය වෙන අවස්ථාවක රුපියල් 1700ක මුදලක් තමයි. ඒක වන් ඩේ කරනවා නම් තව රුපියල් 500ක් වැඩි වෙනවා. එතකොට 2200ක් වෙනවා. ඒ වගේම පැරණි රියදුරු බලපත්‍රය නව රියදුරු බලපත්‍රයක් බවට පත් කරන්න අලුත් රියදුරු බලපත්‍රය ගන්නවා නම් ඒත් 1700යි වන් ඩේ කරනකොට අතිරේක 500ක් එකතු වෙනවා. රියදුරු බලපත්‍රයක අනුපිටපතක් ලබා ගන්න අවස්ථාවකත් රුපියල් 1700යි ඒකෙදිත් වන් ඩේ ගන්නකොට අතිරේක 500ක් එකතු වෙනවා. රියදුරු බලපත්‍රයක යම් යම් කාරණා සංශෝධනය කරන්න අවශ්‍ය වෙන අවස්ථාවක සමහර විට රියදුරු බලපත්‍රයක කාලයත් එක්ක සංශෝධනයන් ඇඩ්‍රස් එක වගේ දෙයක් සංශෝධනය කරන්න අවශ්‍ය වෙන අවස්ථාවක රුපියල් 2000ක ගාස්තුවක් තමයි අය කරන්නේ. ඒකෙත් වන් ඩේ කරනවා නම් රුපියල් 2500ක් වෙනවා. රුපියල් 500ක් අතිරේක එකතු වෙනවා. ඒ වගේම වාහන පන්තියක් දැන් එක වාහන පන්තියක් මෝටර් සයිකල් සඳහා පමණක් රියදුරු බලපත්‍රය ගන්නකොට රුපියල් 1850යි. ඒකට තවත් වාහන පන්තියක් එකතු කරනවා නම් සෑහළු වාහන පන්තියක් එකතු කරනවා නම් රුපියල් 2000ක් වෙනවා. ඒ වගේම වාහන පන්ති දෙකක් එකතු කරනවා නම් 2450ක්.
වාහන පන්ති 3ක් හෝ ඊට වැඩි ගණනක් එකතු වෙනවා නම් රුපියල් 2700ක්. මේ ආකාරයට තමයි අපි ගාස්තු දැනට පවතින වර්තමානයේ ක්‍රියාත්මක වන ගාස්තු තත්ත්වයන්. හරි. අපි ඉන්න රත්මලානේ වේරහැරයි නාරහෙම්පිටයි දෙකම අද මෙතෙන්ට ඇවිත් තියෙන ඔබේ අර බස් එකේ ගියා නම් හොඳයි කියන මානසිකත්වය අපි නැති කරන්න උත්සාහ කරන්න. අපි ඒ පිළිබඳව කතා කරන්න අපේ දුරකථන අංක දෙකක් තියෙනවා 011433 44 011433 44 දුරකථන අංක දෙකම ඔබ වෙනුවෙන් විවෘතයි. අපි පුංචි බ්‍රේක් එකක් අරගෙන ආයෙත් මේ කතා බහත් එක්ක එකතු වෙමු මේ ඔබේ ජීවිතේට. අපි කතා කරන්න රියදුරු බලපත්‍ර සහ වාහන ලියාපදිංචිය පිළිබඳව ඒ පිළිබඳව කතා කරන්න අපිත් එක්ක ඉන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්තුමා නීතිඥ සුමිත් අලකෝන් මහතා සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්තුමා වසන්ත ගුණරත්න මහතා අපි සූදානම් බසත් මහත්තයා යන්නට ආයෙත් වෙරහැරට අපේ සුම් කණ්ඩායම ඉන්නවා එතන ඉන්නේ මං හිතන්නේ H හෝල් එකේ ඉන්නේ H හෝල් එක සමහර විට ඔබට මතක ඇති මේන් ගේට් එකෙන් ඇතුල් වෙලා ටිකක් දුරට ඇවිදගෙන එනකොට වම් අත පැත්තට ගේට්ටුවක් තියෙනවා එතනින් ඇතුළට ආවහම තමයි H හෝල් එක තියෙන්නේ. H හෝල් එක ළඟ තමයි ඉන්නේ. අපි බලමු මොකක්ද එතන වෙන්නේ කියලා. ඔබට පුළුවන් ඉතින් වෙන දේ පැහැදිලි කරලා දෙන්නට. වස්තු මතේ? ඔව්. මේ මෙතන තමයි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ කාර්ය ආරම්භ වන ස්ථානය. රියදුරු බලපත්‍රයක් ලබා ගන්නා සෑම කෙනෙක්ම මේ ස්ථානයට පැමිණිය යුතුයි. මේ ස්ථානයේ පසු කර යා යුතුයි. මේ ස්ථානයේදී සිදු කරන්නේ මේ ස්ථානයේදී පැමිණීමේ පිළිවෙල අනුව මේ අය මේ ආසන ගත කරලා තියෙනවා මේ කිසියම් දුරස්ථ භාවයක් තියාගෙන මේ අය හැම කෙනෙකුටම මේ වෙනකොට ලැබලා දීලා තියෙනවා ඒ අයගේ ටෝගන් එකක් අංකයක් ලැබලා දීලා තියෙනවා ඒ අංක පිළිවෙලට මෙතන ඩිස්ප්ලේ වෙනවා ඇතුළට කැඳවන අංක රූපවාහිනී තිරය මත ප්‍රදර්ශනය වෙනවා ඒ අනුව මහ ජනතාවට ඇතුළට මේ තිරේ මත ප්‍රදර්ශනය වෙනවා. එතකොට මේ අනුව ඇතුළට කැඳවීම කරනවා. එතකොට එන පුද්ගලයා Taman දන්නවා දැන් ඊළඟ අවස්ථාව තමයි මට තියෙන්නේ කියලා. ඒ නිසා මම හිතන්නේ මෙතන කවුරුත් කලබල වෙන්නේ නැතුව බොහොම අවබෝධයෙන් ඇතුළට ගමන් කරන්න පුළුවන්. මේ ස්ථානයෙන් ඇතුළට ගියාම ඇතුලේ තමයි රියදුරු බලපත්‍රයට අවශ්‍ය කාරණා කටයුතු ටික සිද්ධ වෙන්නේ. යම් ආකාරයක ලියාපදිංචි වීමක් වගේ දේ. මෙතනින් අනතුරුව තමයි විභාගය ලියන්න ට්‍රයල් පෙන්නන්න ඒ වගේ කාරණාවලට යොමු වෙන්නේ. ඒ නිසා මේ ස්ථානයට පැමිණෙන කෙනෙක් රැගෙන මේ ස්ථානයට පැමිණෙන කෙනෙක් තුළ තිබිය යුතු මූලික ලියකියවිලි ප්‍රමාණය. මේ ඇතුළට ගියා නේද? වසන්ත මහත්තයා මේ ඇතුළ. මේ දැන් ඇතුළ. මේ ඇතුළට ගියාම පළමුව කෙරෙන්නේ එයාගේ ජීව දත්ත ලබා ගැනීම අපි කියන්නේ එයාගේ පින්තූරය ලබා ගන්න එතනදී ඒ අංකයට අනුව ඒ කවුන්ටර් කීපයක් තියෙනවා පහසුකම් සලසලා තියෙනවා. මෙතන විශාල පිරිසකට එකවර සේවාව සැලසෙනවා. ඉන් අනතුරුව පින්තූරය ලබා ගැනීමෙන් අනතුරුව අපි කියන්නේ ලයිව් ස්කෑන් කරනවා. එයින් අනතුරුව මේ අයගේ ලේඛන සියල්ලම අපි නිවැරදිභාවය තහවුරු කරගත්තට පස්සේ මේ ලේඛන සියල්ලම ඩිජිටල් විදිහට අපි පරිවර්තනය කරලා මේ ඔක්කොම ගන්නවා. හරි. සුමිත් මහත්තයා මේ ඩිස්ප්ලේ සිස්ටම් එක නාරායන්පිට නම් තියෙනවා නේද? නෑ නාරායන්පිට අපේ තියෙන්නේ වැඩිම තදබදයක් තියෙන තැන වෙනවා මේ කාර් පැවරුම් අංශය විතරයි. හැබැයි අපි ඊටාම නුදුරේදී අපි මුළු කාර්යාලයටම හඳුන්වලා දෙන්න උත්සාහ කරනවා. දැනට නාරායන්පිට කාර්යාලයේ මම වැඩ බාර ගන්නකොට තිබ්බේ කාර් පැවරුම් අංශයට විතරයි අපි මේ වගේ ඒ කියන්නේ කිවිං සිස්ටම් එකක් හඳුන්වලා දීලා. හැබැයි දැනට අපි මූලික කටයුතු කරමින් ඉන්නවා මුළු කාර්යාලයට මේක හඳුන්වලා දෙන්න. මොකද මේකත් එක්ක අර ඇති වෙන තදබදය සහ අපි එහෙම එකක් නැත්තම් තමන්ගේ අවස්ථාව වෙනකම් ඒ අය අර හැසිරීම වෙනස්. එතකොට මේක හොඳ විසඳුමක්. එතකොට අපි මේක නාරායන්පිට කාර්යාලයේ මුළු කාර්යාලයටම හඳුන්වලා දීලා නැහැ. එක කොටසකට විතරයි නාරායන්පිට මුළු කාර්යාලයටම හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊටාම උණුදුරේදී. වසන්ත මහත්තයා දැන් මේකෙන් දැන් මෙහෙම අලුත් තාක්ෂණය හඳුන්වා දුන්නට පස්සේ කොටසකගේ බඩට පහර වදිනවනේ. ඈ සල්ලි කීයක් කරේ අරගෙන මේකට මොකද්ද මේකත් එක්තරා වාසියක් නේද මේ ක්‍රමයක් එක්ක?
ඇත්තටම මේ අංක ප්‍රදර්ශනය වෙලා මේක අපි කිව් මැනේජ්මන්ට් සිස්ටම් එක මේක අඳුන්වලා දෙන්නේ අතිගරු ජනාධිපතිතුමා වේරහැර කාර්යාල පරිශ්‍රය නිරීක්ෂණය කරාට පස්සේ. ඒ වන විට තිබිච්ච ගැටලු වලට විසඳුමක් විදිහට තමයි මේ සිස්ටම් එක අඳුන්වලා දෙන්නේ. ඒ නිසා ඒකත් එක්ක අපිට කිසියම් පහසුවක් වුණා. මම හිතනවා දැන් කාටවත් කාගෙන්වත් අහන්න කවුරුත් මත යැපෙන්නට ඕනේ නෑ. Tamanටම පෙනෙනවා Tamanටම යන්න පුළුවන් බොහොම විනිවිද ක්‍රමයක් තියෙනවා කියලා. ඒක ජනතාව පැත්තෙන් පහසුවක්. සුවිත් මහත්තයා දැන් අපි හිතමු වාහනයක් ලියාපදිංචි කරගන්නට අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම රැගෙන්නට ඕනේ ලියකියවිලි මොනවාද සහ පොදුවේ මිනිස්සු කරන වැරදි ඇති මොන හරි මෙන් අත්‍යවශ්‍යම දෙයක් ගේන්නේ නැහැ හරි. මොකක් හරි කරලා ඇති. ඒ දේත් අපි සඳහන් කරමු. අර ඔබතුමා කලින් අහපු ප්‍රශ්නේ අර ඔබතුමා කිව්වේ ගනුදෙනු කතන්දරයක්. අපේ දෙපාර්තමේන්තුවට තියෙන නරකම චෝදනාව තමයි මෙතන අතරමැදියෝ ඉන්නවා අල්ලස් ගන්නවා කියන එක දෙපාර්තමේන්තුවට තියෙන චෝදනාව. එතකොට ඒ සම්බන්ධයෙන් විසඳුම් හොයන උත්සාහයක අපි කවුරුත් එක්ක නිරත. අපි ඒකට එරෙහි අරගලයක ඉන්නවා. එතකොට මේ කියන තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන ඔබතුමා කියපු එක කාරණයක් තමයි මේ දිගු පෝලිම් හැදෙන එක. එතකොට පෝලිමක් තියෙනවා නම් අපි පෝලිම ඒ කියන්නේ ඉවසීම නැත්නම් පෝලිම කඩලා යන්න කාට හරි මුදලක් දීලා ඒක ඉෂ්ට කරගන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. දෙවෙනි කාරණේ තමයි අවශ්‍ය සම්පූර්ණ කඩදාසි ප්‍රමාණය නැත්තම් වෙන ඒ කියන්නේ ඒ කඩදාසි ප්‍රමාණය වෙනුවට ව්‍යාජ ලේඛන ඇතුළත් කරලා මේක කරගන්න යම් අයථා මුදල් වලට. එතකොට මේ කියන කාරණේ වෙන්නේ අපේ කාර්යාලයෙන් පිටත ව්‍යාජ ලේඛන සැකසීම. ඒ වගේම තුන්වෙනි කාරණයක් නාරායන් පිට ගත්තොත් ඇත්තටම මම බොරැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. පෞගිය සතියේ මේ කියන කාර්යාලයෙන් පිටත ඉන්න තරවකරයන් ප්‍රමාණයක් ඔවුන් වංචනිකයන් ඔවුන් කාර්යාලයට ඇතුල් වෙන්න කලින්ම අපේ ළඟට එන සේවාලාභීන්ට කියලා ඔබේ වැඩේ ඉෂ්ට කරලා දෙන්නම් මට මෙච්චර සල්ලි දෙන්න කියලා මුදලුත් අරගෙන ලේඛනත් අරගෙන ඔවුන් අතුරු දහන් වෙනවා. එතකොට ඊටාම වටිනා ලේඛන ප්‍රමාණයකුත් අහිමි කරගෙන මුදලකුත් අහිමි කරගෙන ඊටාම උගත් අය රටේ ඊටාම උගත් අය මේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. එතකොට අපි අඛණ්ඩව වැටලීම් කරනවා මේකට. මම කිව්වේ මේ සියලු කාරණා වලට එරෙහිව අපි යම් අරගලයක නිරත වෙනවා. ඒ වගේම අපි විශ්වාස කරන මේ තොරතුරු තාක්ෂණ විසඳුම් මෙවලම් හඳුන්වා දීමෙන් මේ සම්බන්ධයෙන් වන සීමා මේ ඒ කියන්නේ මේ වෙන සිදුවීම් අවම කරන්න පුළුවන් කියලා. ඒ කාරණා ප්‍රමාණයත් අපි අඛණ්ඩව ඉෂ්ට කරමින් ඉන්නවා. වාහන ලියාපදිංචිය වගේම රීදුරු බලපත්‍රවල සුවිත් මහත්තයා අපිට කෙනෙක් ඉන්නවා. ඔව් අපි අවස්ථාව ලබා දෙමු. කවුද කොහෙන්ද අපිට ගැටලු යොමු කරන්නේ? කතා කරන්න. ආයිබෝවන් මම අම්පාරෙන්. ඔව්. මගේ යතුරු පැදියක් තියෙනවා ECBCM 1081 යතුරු පැදිය. ඒක සැවරුමට යවුවා 2017යි 12යි 18. හරි 2017යි 12යි 18. 18 ඔව් මගේ නමට පැවරුම් යවුවේ. තව මේ වෙනකන් ඒක පැවරුම් කරා මගේ නමට ආවේ නැහැ. සුන්දර ගැටලුව ඒ සම්බන්ධව තමයි මේ ප්‍රශ්න විමසීම් කරන මොහොතකට ඔව් ඔන්න ලොකු මහත්තයාම ඉන්නවා. ඔබට පුළුවන් නම් මට ඒ දුරකථන අංකය ලබා දෙන්න. මම අද දවසේම මේ ප්‍රශ්නේ විසඳනවා. අපිට පුළුවන්ද ඇයගේ දුරකථන අංකය ලබා ගන්නට? හරි ලබා ගන්නට පුළුවන්. මේවැනි ප්‍රශ්න ඇත්තටම ඊයේත් මට ගාල්ලෙන් එක මහත්මයෙක් කතා කරා. මම හොයාගත්තා මේ 2017 වර්ෂයේ යම් මෝටර් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් තිබිච්ච සීමාවන් ප්‍රමාණයක් ඉවත් කරලා ඒ කියන්නේ දඩ අවලංගු කරලා ඒක සහන කාලයක් දීලා තියෙන මෝටර් සයිකල් ලියාපදිංචි කරා. එතකොට ඒ මෝටර් සයිකල් ලියාපදිංචි කරන ඒ වෙලාවේ දහස් ගණනක් කඩදාසි අරගෙන දෙපාර්තමේන්තුවට ඇවිල්ලා තියෙනවා. එතකොට දෙපාර්තමේන්තුව ඒ වෙලාව කරලා තියෙන්නේ මේ කඩදාසි සියල්ල බාර ගනිපු එක. එතකොට ඒ කඩදාසි සියල්ල බාර ගනිද්දී සමහර ඒ අතර තිබිච්ච සමහර ලියාපදිංචි ප්‍රමාණයක් තියෙනවා කඩදාසි සම්පූර්ණ නොවිච්ච. එතකොට ඒ සම්බන්ධයෙන් වන ප්‍රමාදයන් තමයි මේ තියෙන මම දැනට හඳුන ගනිපු විදියට සහ අපි අද දවසේ වෙනකොට වැඩ පිළිවෙලක් හොයාගෙන තියෙනවා මේ වගේ මේ අවුරුදු 2-3 ප්‍රමාද වෙච්ච ලියාපදිංචි වීම යම් ප්‍රමාණයක් තියෙන දෙපාර්තමේන්තුව. මේ සියල්ල ඒ කියන්නේ සිද්ධියෙන් සිද්ධියට හඳුනගෙන ඒ කියන්නේ ඔවුන්ට ලිපියක් දැනුම් දීලා හරි මේ අඩුපාඩු සම්පූර්ණ කරලා මේ හිඟ වැඩ ප්‍රමාණය. ඒ කියන්නේ දෙපාර්තමේන්තුවේ හිඟ වැඩ ප්‍රමාණයක් තියෙනවා. පහුගිය කාලේ වේරහැර මෙතුමා වේරහැර කොමසාරිස්වරයා විදියට වැඩ බාර ගන්නකොට අපේ ළඟ තිබුණා
මුද්‍රණය කරන්න හිඟ වැඩ විදියට රීදුරු බලපත්‍ර 40000ක් විතර ප්‍රමාණයක්. එතකොට අපි මාසයක් විතර කාලය තුලදී මේක සම්පූර්ණයෙන්ම මුද්‍රණය කරලා අවසන් කරා. ඒ වගේම වාහන ලියාපදිංචි කිරීමෙත් මේ විදිහේ ප්‍රශ්න තියෙනවා. මේ විදිහේ ප්‍රශ්න තියෙන ඕනම කෙනෙකුට අපේ තියෙනවා දුරකථන අංක දෙපාර්තමේන්තුවේ ඒ දුරකථන අංක වලට කතා කරන්න. ඒ ඕන වෙලාවක අපි එදා දවසේ මේ කාරණේ සඳහා මැදිහත් වෙනවා. සමහර කාරණාවලට අපිට එදා දවසේ විසඳුම දෙන්න බැරි නම් අපි ඉක්මනින්ම විසඳුමක් දෙනවා. මේ මෝටර් සයිකලේ අංකේ මම ලියාගත්තා. අපි ඔබතුමාට ලබා දෙන්න දුරකථන අංකය. දුරකථන අංකය දුන්නොත් මම අදම මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙනවා. හරි. අපිට පුංචි බ්‍රේක් එකක් ගන්නට එනවා. මේ බ්‍රේක් එක අරගෙන ආයෙත් අපි මේ කතා බහත් එක්ක එකතු වෙමු. රීදුරු බලපත්‍ර සහ වාහන ලියාපදිංචිය පවරා ගැනීම මේ ආදී සියලු මෙකී නොකී ප්‍රශ්න පිළිබඳව අද අපි සූදානම් ඔබට උත්තර දෙන්නට මේ කාල වේලාව තුල. මොකද ලොකුම මහත්තුරු දෙන්න ඇවිල්ලා ඉන්නේ ආයතන දෙකේ. සුවිපත්නෑ දැන් අපි හිතමු කාගේ හරි පොතක් නැති වුණා. ඔව්. මොකද කරන්න ඕන? ඉතාම හොඳ ප්‍රශ්නයක් මේක. මං හිතන්නේ මම වැඩ බාර ගන්න පුදාස් ඉඳලා මගෙන් වැඩියෙන්ම අහපු ප්‍රශ්නය සහ ඉල්ලීම් කරපු ප්‍රශ්නාරණයක්. මේ පොතක් කියන්නේ වාහනේ ලියාපදිංචි සාතිකේ. ජනතාව අතර ප්‍රචලිතව තියෙන CR එක. Certificate of Registration කියන එක. එතකොට මේක තියෙන්නේ මේ වාහන ලියාපදිංචි සාතිකයට එළියේ සමාජය තුළ අනවශ්‍ය වටිනාකමකුත් නිර්මාණය වෙලා තියෙනවා මූල්‍ය වෙළඳපොළ හරහා. කියන්නේ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නොවන. මේ නිසාම මේ CR එක නැති වුණාම එහෙම නැත්නම් පොත නැති වුණාම ඒ වෙනුවට අලුත් පොතක් ඉල්ලනවා. එතකොට මේ ඉල්ලන හැමෝම ඉල්ලන්නේ අපෙන් ඔරිජිනල් එකක්ම. හැබැයි ඔරිජිනල් තියෙන්න පුළුවන් එකයි. ඒකනේ ඔරිජිනල් කියන්නේ. ඒක නැති වුණාට පස්සේ අපිට දෙන්න පුළුවන් අනු පිටපත. ඩුප්ලිකේට් එක. එතකොට මෙන්න මේ කාරණේ තමයි තියෙන ප්‍රශ්නේ. එතකොට පනතේ තියෙනවා මුල් සහතිකේ නැති වුණාම ඒ වෙනුවට අනු පිටපතක් නිකුත් කරන්න පුළුවන් කොමසාරිස් ජෙනරාල්වරයාට. ඒ අනු පිටපත දෙපාර්තමේන්තුවේ පනතේ සියලු කාර්යයන් සඳහා මුල් පිටපත හා සමානවම වළංගුයි කියන්නේ. එතකොට ජනතාවට තියෙන ප්‍රශ්නේ මේක එළියේ සිදුවෙන වෙනත් කාරණාවලදී මුල් පිටපතයි අනු පිටපතයි අතර වෙනසක් තියෙනවා. නමුත් ඒක දෙපාර්තමේන්තුවේ සහ මෝටර් වාහන පනතට අදාළ කාරණාවලදී එහෙම වෙනසක් නැහැ මේ සහතික දෙකේ. මුලින්ම මම ඒක කියන්න ඕනේ මොකද ඒක තමයි තියෙන සමාජයට තියෙන ප්‍රශ්නය. එතකොට දෙවෙනි කාරණේ නැති වුණොත් පිටපතක් ගන්න එක මහා අමාරු කාරණයක් නෙමෙයි. පළවෙනි දේ අපේ මොන ලේඛනේ නැති වුණත් අපි කරන්න ඕන දේ පොලිසිය පැමිණිල්ලක් දාලා පැමිණිල්ල පිටපත ගන්න ඕනේ. ඊට පස්සේ අපේ තියෙනවා CMT 65 කියලා ෆෝම් එකක් අනු පිටපතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරන්න. ඒ ෆෝර්ම පුරවලා අපෙන් ඉල්ලීම කරන්න. ලියාපදිංචි හිමිකරුගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපතක් අපිට දෙන්න. එහෙම නැත්නම් ජාතික හැඳුනුම්පතත් එක්ක පිටපතක් දෙන්න. ඒ වගේම වාහනේ අනන්‍යතාවය. ඒ කියන්නේ අර chassis number, engine number නිවැරදි කියලා මෝටර රථ පරීක්ෂකගේ සහතිකයකුත් එක්ක මේ කඩදාසි ටික ඉදිරිපත් කරොත් අපි අනු පිටපතක් නිකුත් කරනවා. අපිට දෙපාර්තමේන්තු විදියට මුල් පිටපත නැති වුණොත් අපිට නිකුත් කළ හැක්කේ අනු පිටපතක් පමණමයි. ඒක නිසා නැවත නැවතත් අපි මුල් පිටපතක්ම ඉල්ලුවයි කියලා අපිට පනත අනුව ඉඩ කඩක් නැහැ. ඔබතුමා කිව්වා වගේ මේ ඔරිජිනල් නම් එකයි. එතකොට ඒ ඔරිජිනල් එක අවලංගු වෙනවද? මොකක් හරි ඒකට මොකද වෙන්නේ? එතකොට අපේ පද්ධතිය, ඒ කියන්නේ අපේ පරිගණක පද්ධතිය යන්නේ සිස්ටම් එකේ තියෙනවා අපි අනු පිටපතක් නිකුත් කරා කියලා. එතකොට ඒ වාහනේ නැවත මොන පැවරීම් කරත් මොනා කරත් හැමතිස්සෙම අනු පිටපතක් විදියට තමයි සිස්ටම් එකම ජෙනරේට් කරන්නේ. හැබැයි කාට හරි හිතමු නැති වෙන මුල් පිටපත. ආයෙ හම්බ වෙනවා. දැන් මේ එහෙම සිද්ධි තියෙනවා. හම්බුණාට පස්සේ එයාට දෙකම ගෙනල්ලා දුන්නොත් අපිට දෙකම ඉදිරිපත් කරාම අපි අනු පිටපත අවලංගු කරලා මුල් පිටපත නැවත සක්‍රිය බවට පත් කරනවා. හරි. වසන්ත මහතා අපි ආයෙත් සූදානම් බේරහැරට යන්නට අපිට පුළුවන් නම් එහි රූපරාමු ලබා ගන්නට අපිට පුළුවන් දැක ඒ ගැන කතා කරන්නට. හරි. මේ ඇතුළට ගිහිල්ලා තියෙන්නේ මෙන්න තියෙන කවුන්ටර්ස්. ඇත්තටම අර වෙනදා වගේ ගොඩක් සෙනග නැහැ තමයි ඇතුලේ. දැන් අපි මේ ශාලාවට ගන්නෙම මේ ශාලාව තුළ සේවය ලබලා දෙන්න පුළුවන් පිරිසක්. ඒ විශේෂයෙන්ම මේ සෞඛ්‍ය නීති රීතිත් එක්ක. එතකොට මෙයින් පිට යම් පිරිසක් තව ඉන්නවා වෙන්න පුළුවන් මේ වෙලාවේ. මේ ඇතුළට ගන්නා පිරිස් ලොකුම තදබදයකින් තොරව සේවය ලබලා දෙන තත්වයට දැන් පත් වෙලා තියෙනවා. මේකේ වාසියක් වගේම අවාසියකුත් තියෙනවද වසන්ත මහත්තයා? අවාසිය තමයි වෙනද ගොඩක් වැඩි කරගත්තනේ. හැබැයි සීමාවක් වෙනවා. දැන් වන් ඩේ සර්විස් වල එහෙම සීමාවක් පනවලා තියෙනවා.
ඔව් වන්ඩේ සේවාව අපි දැනට 50කින් පටන් අරගෙන 100ක් දක්වා වැඩි කළා 100 200 දක්වා වැඩි කළා රට ටික ටික යථාවත් වෙමින් පවතිද්දී යථා තත්වයට පත් වෙද්දී අපි දැන් 400 දක්වා වැඩි කරලා තියෙනවා. මේන් එහාට අපිට තවදුරටත් වැඩි කිරීමේ මෑතක වැඩි කිරීමේ හැකියාවක් අපි දකින්නේ නැහැ. ඒ නිසා වන්ඩේ ප්‍රමාණය අපි 400 දක්වා වැඩි කරලා තියෙනවා. සාමාන්‍ය සේවාව යටතේත් මේ අතරෙම සිදු වෙනවා තවත් 1000කට ආසන්න පිරිසකට. යන්ත මට පොඩි දෙයක් කියන්න ඕනේ ඔය එක්දින සේවාව සම්බන්ධයෙන්. මේකත් මට ජනතාව සේවාලාභීන් දැනුවත් කරන්න ඕනේ. අපේ එක්දින සේවාවන් සපයන්නේ වේරහැර විතරක් නෙමෙයි. මේ එක්දින සේවාව ලබා ගන්න පුළුවන් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් සහ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයෙන්. එතකොට අපිට වසන්ත හොඳටම දන්නවා අනුරාධපුර අය වේරහැරට ඇවිල්ලා තියෙනවා. එනවා. එතකොට අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයට ගියා නම් අනුරාධපුරෙන් එක්දින සේවාව ලබා ගන්න පුළුවන්. අනුරාධපුර වගේ හම්බන්තොට අයත් වෙනවා වේරහැර. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තියෙන මෝටර රථ ප්‍රාණ කොමසාර දිස්ත්‍රික් කාර්යාලයේ එක්දින සේවාව ගන්න පුළුවන්. මේ විතරක් නෙමෙයි අපිට තියෙනවා අපි ඇත්තටම මේ ඔන්ලයින් සම්බන්ධ කරලා තියෙනවා මාර්ගගතව සම්බන්ධ කරලා තියෙනවා දිස්ත්‍රික් 8ක් අපි. එතකොට මේ දිස්ත්‍රික් 8ේම ගම්පහ, මහනුවර, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, කළුතර, අනුරාධපුර, මොනරාගල. එතකොට මේ 8ම ඔන්ලයින් සම්බන්ධයි. ඒ කියන්නේ දැන් අපි දත් ඇතුළත් කරොත් වේරහැරට මේ දත් ඒ වෙලෙම එනවා. හම්බන්තොටට යනවා. අනුරාධපුරට යනවා. එතකොට කාට හරි කෙනෙකුට හම්බන්තොට කිට්ටු නගරයක අපි හිතමු මොනරාගල කෙනෙකුට මොනරාගලට ගිහිල්ලා දත් ඇතුළත් කරලා හවස හම්බන්තොට ඇවිල්ලා මේ අරගෙන යන්න පුළුවන්. සහ මාතර ගාල්ල ඇඹිලිපිටිය මොනරාගල මේ කියන සියලු දෙනාට ළඟ හම්බන්තොට. එතකොට වේරහැරට එන්නේ නැතුව හම්බන්තොටට ගියා නම් පහසුවෙන් ඔවුන්ට එක් දින සේවාව ලබා ගන්න පුළුවන්. ඒ වගේම අනුරාධපුරෙත් එහෙමයි. ඒ ප්‍රදේශයේ ළඟ අයට ඒ අනුරාධපුර කාර්යාලයට ගියාම එක් දින සේවාව ලබා ගන්න පුළුවන්. තව කාරණයක් කියන්න ඕනේ මේ ඇයි අපි එක් දින සේවාවක් ලබා ගන්න? ඇත්තටම එක් දින සේවාවක් ලබා ගන්න ඕනේ වැඩිපුර ගාස්තුකුත් ගෙවලා ඇත්තටම හදිස්සිනා. එහෙම නැත්නම් ඔබ රියදුරු පරීක්ෂණයට මූණ දෙන්න ඒ වෙලෙම ඔබට ලියලා දෙනවා අපි තාවකාලික රියදුරු බලපං. ටෙම්පරියක් දෙනවා කියලා. ඔව්. ඊට පස්සේ එකමාරක වළංගු ඊට පස්සේ මේ දත්ත ටික අපිට ලැබුණාට පස්සේ අපි වහාම දැන් මං කිව්වේ මේ වසන්ත ගුණරත්න මැතිතුමා මෙතන ආවට පස්සේ තිබුණු දැන් අපි ඇත්තටම එක සතියක්වත් පරක්කු වෙච්ච එක රියදුරු බලපත්‍රයක්වත් වේරහැර කාර්යාලයෙන් නැහැ. එතකොට එනවා අපි ඒක මුද්‍රණය කරනවා. එතකොට ඔන්ලයින් කිව්වේ දිස්ත්‍රික් 8යි. එතකොට අනිත් ටික ඕෆ්ලයින්. ඒ කියන්නේ මාර්ගගත සම්බන්ධතාවයක් නැහැ. එතකොට ඒවා කඩදාසි විදියට තැපෑලෙන් එනවා වේරහැරට. ආවට පස්සේ ඒවා අපි ඩිජිටලයිස් කරනවා. ආයේ දත්ත බවට පත් කරලා රියදුරු බලපත්‍රය මුද්‍රණය කරනවා. තවත් කෙනෙක් ඉන්නවා රොෂාන් මහත්තයා තරහ ගිල්ලද නෑ නේද? නෑ මට කියන්න. ඔයා තමයි අපිට කියන්න ඕනේ. මොකද්ද ප්‍රශ්නේ? මම එන්ඩේර මුල්ලෙන් කතා කරන්නේ. එන්ඩේර මුල්ලෙන්. ඔව්. මට මේ ලියාපදිංචි කරන්න දැන් කරද්දී අපි ආව කියන්නේ වාහනයක් ලියාපදිංචි කරන්න. දවසෙන් කරගන්න පුළුවන්ද නැත්නම් සීමිත ගාණක් තියනවද කරන්න? දැන් මේ කොරෝනා කාලේ ඉඳ මෙහෙමයි. අපේ මෝටර රථ ලියාපදිංචිය සම්බන්ධයෙන් එක් දින සේවාවක් තියෙන්නේ වාහන පැවරීම සම්බන්ධයෙන් විතරයි. එතකොට ඒ වාහන පැවරීම සම්බන්ධයෙන් සීමාවක් තියෙනවා. අපි දවල් 12 වෙනකන් විතරයි ඇදුම්පත් බාර ගන්න. 12න් පස්සේ එක් දින සේවාව සඳහා ඇදුම්පත් බාර ගන්නේ නැහැ. වාහන ලියාපදිංචිය සඳහා අපේ එක් දින සේවාවක් නැහැ. හැබැයි දවස් 2ක් හරි 3ක් හරි තමයි යන්නේ. ඒක නිසා ඒකෙන් මේ මහා ලොකු ප්‍රමාදයක් යන එකක් නෙමෙයි. අපි අර සීමා කරලා තිබුණු කාලේ නම් අපි ඊළඟ දවසේ හෝ දවස් 2ක් ඇතුළත අපි ලියාපදිංචි සහතිකය දුන්නා. දැනුත් අපි වැඩිම උනොත් දවස් 2යි යන්නේ. හරි. ඒක නිසා එහෙම ප්‍රමාදයක් තියෙනවා නම් ඕන වෙලාවක මම කාර්යාලේ ඉන්නවා. එතන කාර්යාලයට ඇවිල්ලා කියන්නේ මම කාර්යාලේ බොහෝ වෙලාවක් ඉන්නවා. එහෙම නැත්තම් මට තව දෙයක් කියන්න ඕනේ මේ අර ඔබතුමා අහපු අතරමැදියෝ මේ කතන්දරත් මේ හැම අංශයකටම. ඒ කියන්නේ මේ ලියාපදිංචි කරන යතුරුපැදි නව ලියාපදිංචි, යතුරුපැදි පැවරීම, ලොරි නව ලියාපදිංචි, ලොරි පැවරීම, බස් නව ලියාපදිංචි, බස් පැවරීම, කාර් නව ලියාපදිංචි, කාර් පැවරීම, දිත්ත වාහන, දිත්තකාර්ය වාහන මේ හැම එකටම කොමසාරිස්වරයෙක් හරි නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් හරි සහකාර කොමසාරිස්වරයෙක් හරි ඉන්නවා. ඒක නිසා ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඍජුවම ගිහිල්ලා කොමසාරිස්වරයා හම්බ වෙන්න. ඒ කියන්නේ ඔබ කඩදාසි දෙන කවුන්ටරේ ළඟ නෙමෙයි. හැබැයි ඔබට අයිතියක් තියෙනවා ගිහිල්ලා කොමසාරිස්වරයා හම්බ වෙන්න. අපි පහුගිය කාලේ දැන්වීමකුත් දැම්මා. ඔබ සතුට සෑයීමකටපත් වෙන්නේ නැත්නම් කොමසාරිස්වරයා හම්බ වෙන්න කියලා.
ඒ කවුරු හම්බ වෙලත් ඔබ සෑහීමකටපත් වෙන්නේ නැත්නම් මම ඉන්න කාර්යාලයේ කොමසාරිස් ජෙනරාල්වරයා විදියට මාව හම්බ වෙන්න පුළුවන් ඔබට ඕන වෙලාවක. වගකීමක් සහිතව විශ්වාසයක් ඇතුව ඔබතුමා කියන්නේ. ඒක ඉතාමත් වැදගත්. පසුදු කරත්තය. දැන් අපි හිතමු අපි ඊළඟට යනවා එක්සෑම් හෝල් එකට. ඊට කලින් පුංචි ප්‍රශ්නයක් තියෙන පුංචි නෑ ටිකක් ලොකු ප්‍රශ්නේ. ලයිසන් එකක් නැති වුණා. ඔව්. මොකද අපි කරන්න ඕන? හොඳ ප්‍රශ්නයක් ඒකයි. ලයිසන් එකක් නැති වුණොත් නැවත ලයිසන් එකක් ගන්න පුළුවන්. හැබැයි ඒ ගන්නකොට ඔහු රැගෙන ආයුතු අර කලින් කිව්වා වගේ ඕනම දෙයක් නැති වුණාම අපි පොලිසිය පැමිණිල්ලක් දාන්න ඕනේ. පොලිස් පැමිණිල්ල පිටපත ගන්න ඕනේ. පොලිස් පැමිණිල්ල පිටපතයි මේ පුද්ගලයාගේ හැඳුනුම්පතයි සහිතව වෙරහැරට යොමු වෙන්න පුළුවන්. එතකොට 1700ක ගාස්තුවක් තමයි නැවත නිකුත් කිරීමක් සඳහා අය කරන්නේ. හැබැයි ඒ ලයිසන් එක කාලය රියදුරු බලපත්‍රයේ කාලය ඉක්ුත් වෙලා නැත්තම් කාලේ ඉක්ුත් වෙලා නම් නැති වුණු කාලය දැන් පුද්ගලයා ඉදිරිපත් වෙන කාලය වෙන විට ඒකේ වළංගු කාලය ඉවර වෙලා තිබුණොත් ඔහු වෛද්‍ය වාර්තාවකුත් ලබා ගත යුතු වෙනවා. ඒක තමත් වැදගත් දෙයක්. දැන් ගොඩක් වෙලාවට රියදුරු බලපත්‍රයක් නැති වුණාම පොලිස් පැමිණිලි පිටපත හා ඩෙන්ටිටි එක විතරක් අරගෙන පැමිණුනහම ඒ අවස්ථාව වන විට වළංගු කාලේ ඉක්ම ගිහිල්ලා. ඒ නිසා නැවත යන්න වෙනවා එහෙමනම්. ඒ නිසා ඒ කාරණා පිළිබඳ අවබෝධයකින් වෛද්‍ය වාර්තාවත් ඒ වෙනකොට අවශ්‍ය වෙනවා. අපි කල්ලිකුත් වෙලා කියලා හිතමු. එහෙම වුණා නම් මොනවද ගේන්නට ඕනේ දේවල්? කල්ලිකුත් වුණාම අවශ්‍ය වෙන්නේ පොලිස් පැමිණිල්ල නැහැ. එතකොට වෛද්‍ය වාර්තාවත් හැඳුනුම්පතත් අර කල්ලිකුත් වුණු රියදුරු බලපත්‍රයත් අවශ්‍ය වෙනවා. ඒ අවස්ථාවේ නැවත අලුත් වාහන පන්ති එකතු කරන්න අර මං කියපු ගාස්තු සීමාවන්ට යටත් සංශෝධනයන් සිදු කරන ඒවත් ওই අවස්ථාවල සිදු කරගන්න පුළුවන්. හරි. සුජිත් මහත්තයා අර පහුගිය කාලේ අපි මාධ්‍යවල සමහර තැන්වල දැක්ක මේ කාඩ් එක print කරන එක. ඈ ඒක දැන් කොහොමද වෙන්නේ? ඒක දැන් මම දන්නේ මොන වගේ තැනක තියෙනවද කියන්න දන්නේ. ඔබතුමාම තමයි ඒක දන්නේ. හරි. මේක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් දිගටම පුවත්පත්වල එහෙම වාර්තා කතා බහට ලක් වුණා. හැබැයි පළවෙනි කාරණේ මම කියන්න ඕනේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පුරෝගාමී වෙච්ච ආයතනයක් තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා මේ වගේ කාඩයක් රටට හඳුන්වලා දෙන්නේ 2009 වගේ කාලෙකදී. ඒ කියන්නේ රටේ තොරතුරු තාක්ෂණය එච්චර ප්‍රචලිත නොවෙච්ච යුගයක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පුරෝගාමී වෙනවා තොරතුරු පද්ධතියක් මත තියෙන ක්‍රියාදාමයක් කරහා රිදුරු බලපත්‍රයක් නිර්මාණය කරන්න රටට. තව කෝල කෙනෙකුත් ඉන්නවා කමක් නැද්ද? කමක් නැහැ. ඔබට අවස්ථාව ලබා දෙන්න අපි සූදානම්. කවුද කොහෙන්ද අපිට ඉක්මනට කියන්න ප්‍රශ්නේ? මම අන්තර්ජාතික සිසරවංශ. ඔව්. මගේ වයිසිලා ක්‍රියාපදිති කරන ලීලා මම දැන් අවුරුද්දක් වෙනවා තාම උත්තරයක් නෑ මට ලිපිත් වල තියෙන දෙකක්. ඔව් දිනේ කියන්න කවද්ද දුන්නේ කියලා? 2019 දෙසැම්බර් 2019 දෙසැම්බර්. අංකේ යාගේ දුරකථන අංකය. බයිස්කලේ අංකේ දුරකථනයයි අපිට ඉක්මනට දෙන්න සිසර බයිසිකල් මහත්තයා. අංකයක් නෑ සෆාරි බයිසිකල් ඒක මට ලියුම කියලා තියෙනවා උක්ත කර්ම අදාළව 2016 දින අභ්‍යන්තර කැටලේගෙන අංකේ දාලා අයන වතුර ලියාපදිංචි කොමිටියට දාලා තියෙනවා කොමිටියෙන් තාම උත්තරයක් නෑ ඒක යවනවා කියලා තියෙනවා මට ඉතින් තාම මට දුවන්න බැරුව ඉන්නේ බයිසිකලේ පොලිසියෙන් අල්ලනවා. ඔව් සුප්‍රත් උත්තරයක් තියෙනවා ඒක. හරි. මෙහෙමයි. මේ අර කීපු කාරණේම තමයි. මේ මෝටර් සයිකල් ප්‍රමාණයක් තියෙනවා අර මෝටර් සයිකලයක් ලියාපදිංචි වෙන්න ඕනේ සහතික ප්‍රමාණයක් තියෙන්න ඕනේ. එතකොට දැන් මේ ඒ කියන්නේ රේගුවෙන් මේක නිවැරදි විදිහට නිදහස් වෙලා තියෙන්න ඕනේ, නිවැරදි විදිහට ආනයනය වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේවා අපැහැදිලි මෝටර් සයිකල් 100ක් විතර ප්‍රමාණයක් තියෙනවා. එයින් දැන් මට මතක විදිහට 40ක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට දැන් මේක ඇත්තටම අර එක සැරේට යන්න ප්‍රොසීඩිය එක යන්න කඩදාසි නැහැ. ඒක නිසා අපි විශේෂ කමිටුවක් පත් කළා තියෙනවා. ප්‍රධාන මූල්‍ය නිලධාරී අභ්‍යන්තර විගණක ඊට පස්සේ තොරතුරු සහකාර කොමසාරිස් තාක්ෂණ මේ අයගේ කමිටුවක් 5 දෙනෙක්ගේ කමිටුවක් ඉන්නවා. මේ අය හොයලා බලනවා ඇත්තටම අවංකව මේක ලියාපදිංචි කරන්න පුළුවන් මෝටර් සයිකලයක්ද කියලා. එතකොට මේ කඩදාසි නිරවුල් කරගනිමින් මේවා අලුතෙන් හොයාගනිමින් ගොනු හොයාගනිමින් අපි මේ ටිකෙන් ටික යනවා. දැන් පහුගිය සතියේ මේ විදිහට තිබිච්ච බයිසිකල් 5ක් සහ 7ක් අපි ලියාපදිංචි කරා. සුන්දත ලිය කියවලි අවශ්‍ය විදිහට සපය නොතිබීමත මේකට ගැටලු වෙලා තියෙනවා. මම හිතන්නේ ඔබතුමාට පුළුවන් කෝල් එකක් දීලා අනිවාර්යයෙන් අපි පුංචි විරාමයක් අරගමු. ආයෙත් මේ කතා බහත් එක්ක එකතු වන්නට. ඔබ හින්දම කාලය ටිකක් දිගු කරගෙන තියෙන්නේ. රියදුරු බලපත්‍ර සහ වාහන පැවරීම වාහන ලියාපදිංචි කිරීම පිළිබඳව කතා කරන්නට. අපි කැමති අපේ කොමසාරිස් ජෙනරාල්තුමාගෙන් අහන්න දැන් අර කාඩ් එක print කරන එක
අපි ආරක්ෂක හමුදාවන් අතර දෙනවා කියලා ආරංචියක් හැටියට තමයි අපි දන්නේ. මේක ඇත්තක් තියනවද? මොකද්ද මේක? ඔව් මම ඔබට කලිනුත් කියාගෙන ගියේ මේක 2009 පටන් ගන්නපු වැඩක් මේ රීදුරු බලපත්‍ර කාඩයක් විදියට මුද්‍රණය කරන එක. එතකොට ඒක ඒ වෙලාවේ බොට් බිල්ඩ් ඔපරේට් ට්‍රාන්ස්ෆර් කියන විදියට ව්‍යාපෘතියක් විදියට තීරණය වෙලා තියෙන්නේ. එතකොට මේ සේවා සපයන්න සර්විස් ප්‍රොවයිඩර් විදියට තේරලා තියෙන මෙට්‍රොපොලිටන් ආයතනය. එතකොට මේ තෝර ගැනීම සිදු කරන්නේ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ටෙන්ඩර් මණ්ඩලයක්. එතකොට හැබැයි අවාසනාවට අවුරුදු 7කට පස්සේ දෙපාර්තමේන්තුවට මේ කාර්ය පැවරෙන්න ඕනේ. දෙපාර්තමේන්තුව මේක පවර ගන්න ඕනේ. නමුත් මේක වෙලා නැහැ. විවිධ හේතු නිසා. එතකොට මේක අවුරුද්දෙන් අවුරුදු 2016 17 18 19 මේ විදිහට දීර්ඝ කරගෙන යනකොට මේකට විගණන විමසුමක් එනවනේ. මේක මේ නොකර රාජ්‍ය සේවය නොකර හරි. එතකොට මේ විගණන විමසුම අන්තිමට පාර්ලිමේන්තුවේ කෝප කමිටුවට යනවා. මේකට ගිහිල්ලා අවසානයේ තීරණය වෙනවා කෝප කමිටුවේදී මේක දෙපාර්තමේන්තුවට බාර ගන්න දෙපාර්තමේන්තුවට අවශ්‍ය තාක්ෂණික කාර්ය මණ්ඩලයක් නැහැ. ඒ කියන්නේ මේකට ඉන්න ඕනේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලා ඉන්නවනේ තාක්ෂණ නිලධාරීන් ඉන්නවනේ. ඊට පස්සේ අධි තාක්ෂණික උපකරණ ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා කැබිනට් මණ්ඩලය තීරණය කරනවා අවුරුදු 2කට කැබිනට් මණ්ඩලයේ පත් කරන නෙගෝෂියේෂන් කමිටි එකක්. ඒ කියන්නේ මිල නැවත සාකච්ඡා කරන කමිටුවක් පත් කරලා ඒ තීරණය කරන මිලත් එක්ක අවුරුදු 2කට ගිවිසුම අත්සන් කරලා ඒ ගමම අලුත් ටෙන්ඩරයක් ආරම්භ කරන්න කියලා. එතකොට මේ නෙගෝෂියේෂන් කමිටි එක තීරණ දැනට අපි රීදුරු බලපත්‍රයකට මෙට්‍රොපොලිටන් සමාගමට ගෙව්වා ජූලි 1 වෙනිදා වෙනකන් එක බලපත්‍රයක් සඳහා රුපියල් 1340ක්. එතකොට අර නෙගෝෂියේෂන් කමිටි එක මේ මිල හෙට්ටු කරලා ගන්නවා 18. එතකොට අපිට නියමිත විදිහට නම් තිබුණේ 18 තව අවුරුදු 2කට අත්සන් කරන්න ජූලි 1 වෙනිදා ඉඳලා. හැබැයි ඒ අතරම ජූලි 3 වෙනිදා හෝ 4 වෙනිදා කැබිනට් මණ්ඩලය තීරණය කරනවා නෑ මේක මෙට්‍රොපොලිටන් සමාගමකට තව මාස 6කට දෙන්න. ඊට පස්සේ ආරක්ෂක හමුදාවට යුද හමුදාව මගින් මේ රිදුරු බලපත්‍රය මුද්‍රණය කර ගැනීම හැකියාව හොයාලා බලන්න. හරි. ඊට දැන් අපේ Zoom කට්ටිය ගිහිල්ලා ඉන්නවා වසන්ත මහත්තයා එක්සෑම් හෝල් එකට. තවමත් ඔන්ලයින් සිස්ටම් එකෙන්ම වෙරහැරදී අපිට එක්සෑම් එක කරන්න පුළුවන්. මෙතනදී දැන් අපි වෙනදා වගේ හොර බෑ. අපි පොඩක් කතා කරමු වසන්ත මහත්තයා ගැන. ඔව් මේ තියෙන්නේ විභාග ශාලාව මේක තනිකරම පරිගණකගත විභාග ශාලාවක්. අපි තවමත් කියන්නේ මෝටර රථ රීදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා විභාගේ ලියන්න යනවා කියලා. ඇත්තට මෙතන වෙන්නේ විභාගේ ලියන්න නෙමෙයි ටච් කරන්න තියෙන්නේ. විභාග ස්පර්ශ කරන්න දැන්. ස්පර්ශ කරලා පිළිතුරු තෝරන්න තියෙන්නේ. එතකොට මේකේ අපිට කැපැසිටි එක තියෙනවා 143ක් කරන්න පුළුවන් එකවර. නමුත් දැන් මේ රටේ පවතින තත්ත්වය තුළ අපි දුරස්ථභාවය තියාගන්න ඕන නිසා ඒ උපරිම සීමාවට ගන්න යම් සීමා කරලා ඒ වෙනුවට අපි සෙෂන්ස් ගන්න වැඩි කෙරුවා. වාර ගණන වැඩි කරා. දැන් උදේ 9ට එකක් පටන් ගන්නවා, 11ට එකක් පටන් ගන්නවා, 1ට එකක් පටන් ගන්නවා. ඊට අමතරව හවස 3ටත් විභාග වාරයක් පැවැත්වෙනවා. අර උපරිම ධාරිතාවෙන් ශාලාව තුළ යන්නේ නැතුව ඒ වෙනුවට වාර ගණන වැඩි කරලා අපි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්න පටන් ගත්තා. දැන් මේකේ මේ වෙලාව මේ විභාගයක් ලියන අවස්ථාව මේකෙදි තියෙන වාසිය තමයි අයදුම්කරුට තමන් විභාගෙ ලියලා ඉවර වෙනකොට තමන්ගේ ප්‍රතිඵලය බලන්න පුළුවන්. අවසාන ප්‍රශ්නයට පිළිතුරු දීමත් එක්කම තමන්ගේ රිසල්ට් එක පෙන්නනවා. ඒකට තමන් ඒ අසුනෙන් නැගිටින්නේ තමන් සමත් වෙලාද අසමත් වෙලාද බලලා. වීරයෙක් හැටියටද නැගිටින්න පුළුවන්. වීරයෙක් සමත් වුණ අයට වීරයෙක් හැටියට නැගිටින්න පුළුවන්. ඒ නිසා මේක පිටිපස්සේ නැවත කාගෙන්වත් බලපෑමක් නැහැ. මේවා තුල දූෂණ වංචා අවම වෙලා තියෙනවා. ඒකට මේ ඔස්සේ කාටවත් බලපෑම් කරන්න බෑ. කාටවත් මේකෙදි දැන් එක පරිගණකයකින් තව එක ස්ක්‍රීන් එකකින් තව එකකට එන්නේ එකම විභාග ප්‍රශ්න පත්‍රය නෙමෙයි. එකකට එකක් වෙනස්. ප්‍රශ්න සංචිතයකින් විවිධාකාරයට එකිනෙකාට ප්‍රශ්න යොමු වෙනවා. ඒකට එයා පිළිතුරු දෙනකොට එයාගේ වේගය අනුව එයාට පිළිතුරු දීගෙන යන්නත් පුළුවන්. පැයක කාලය වුණාට එයා ප්‍රශ්න 40ට එයාගේ වේගයෙන් අවසන් කරාම පිළිතුරු දුන්නම එයාගේ රිසල්ට් එකත් බලාගෙන එයාට නැගිටින්න පුළුවන්. ඒ නිසා මේ තුල වංචා දූෂණ අවම වෙනවා. තරව්කරුයන්ගේ හෝ වෙන කාගේ හරි බලපෑම් අවම වෙලා තියෙනවා. හොඳ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි හිතමු කවුරුහරි දන්නේ නැත්නම් ඔය තාක්ෂණය එක හරඹ කරන්නට අනාථ වෙනවද එහෙම වුණොත් ඒක? නෑ. මෙතනදී ඇත්තටම මේකට පිළිතුරු දෙන්න කෙනෙකුට ලියනවට වඩා පහසුවක්නේ ඇඟිල්ල තියලා පිළිතුර තෝරන එක. පිළිතුරු ටික එනවා. ඉතින් මෙතනදී උපදෙස් දෙනවා
ඕනෑම මං හිතන්නේ එච්චරටමත් නොතේරෙන කෙනෙක් ඉන්න බැරි තරම් හොඳටම උපදෙස් දෙනවා මේකේ කොහොමද පිළිතුරු තෝරන්නේ කියන එක. ඒ නිසා කෙනෙකුට ඒ ඔස්සේ යන්න පුළුවන්. හරි. සුදුමත් අර අපි ලියකියවිලි ගැන කතා කරමින් හිටිය තැනකදී අපිට ඒ කතාව සම්පූර්ණ කරන්න බැරි වුණා. නෑ ඉස්සෙල්ලා අර අවසානයේ වියදුරු බලපත්‍ර මුද්‍රණය කරන එක ගැන මට තව චුට්ටක් කියන්න තියෙනවා. හරි. එතකොට කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙනවා මාස 6කට මෙට්‍රොපොලිටන් සමාගමට දීලා යුද හමුදාව ලවා මේ යුද හමුදාවට මේ රිදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්තුමා අතර සාකච්ඡාවක් පවත්වනවා. එතකොට මේ සාකච්ඡාව පහුගිය දිනක පැවැත්වුණා. ඒක තමයි මාධ්‍යවල ගියේ. එතකොට මේ සාකච්ඡාවේදී අපේ ලේකම්තුමාලා දෙන්නත් අපේ ගරු අමාත්‍යතුමාත් සහභාගී වෙලා තීරණය කරේ මේ සියලු ආයතන නියෝජනය වන කමිටුවක් පත් කරා මාස 6කට පස්සේ කොහොමද යුද හමුදාව මගින් රිදුරු බලපත්‍රය මුද්‍රණය කරන්නේ කියලා තීරණය කරා. එතකොට අන්නේ කමිටුව තීරණය කරනකන් දැන් අපි බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ ප්‍රවෘත්තිය ගැන මට ඒ තරමට තමයි පිළිතුරක් දෙන්න පුළුවන් වෙන්නේ දැන් තියෙන තත්ත්වය ඒක. හරි. එහෙනම් අපි ලියකියවිලි ගන්න. ඔව්. එතකොට වාහනයක් අලුතෙන් ලියාපදිංචි කරන්න අවශ්‍ය වෙන ලේඛන එක ටිකක් ලොකු ලයිස්තුවක්. ඉස්සෙල්ලාම MTA 2 කියන. මේ අර කියන්නේ මෝටර රථ මේ දෙපාර්තමේන්තුවේ වාහන වලට MTA ආකෘති පත්‍ර තියෙනවා. ඔව්. ඕවා ගන්න පුළුවන් කොහෙන්ද? අපේ වෙරහැරින් ගන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාලයෙන් මේවා ගන්න පුළුවන් අපේ වෙබ් අඩවියෙන්. ඒ වගේම දිස්ත්‍රික් කාර්යාල වලින් ගන්න පුළුවන්. ඊට පස්සේ අයදුම්කරුගේ සහතිකකරන ලද ඡායාරූප දෙකක් තියෙනවා. මම මේ කියන්නේ අලුතෙන් වාහනයක් ලියාපදිංචි කරනවා. ඒ වගේම හැඳුනුම්පතේ හෝ රිදුරු බලපත්‍රයේ ලිපිනේ ඉල්ලුම් කරන ලබන ලිපිනේ වෙනස් නම්. වාහනේට දාන ඇඩ්‍රස් එක වෙනස් නම් ග්‍රාම සේවක සහතිකයක් ඕනේ මෙයා පදිංචි මෙතනයි කියලා. මෙන්න මේවා තමයි සමහරව අරගෙන ආවේ නැති වුණාම පොඩි ප්‍රශ්න ඇති වෙන්නේ. හැබැයි ඒවත් අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍ය. ඒ කියන්නේ ලිපිනේ වෙනස් නම් ග්‍රාම නිලධාරී සහතිකයක් ඕනේ. ඒ කියන්නේ එයාගේ හැඳුනුම්පතේ එක ලිපිනයක් තියෙනවා වාහනේ ලියාපදිංචි කරන්න දානවා තව ලිපිනයක. ඒතකොට මේ වාහන කියන්නේ ලොකු වංචා සහ අක්‍රමිකතාවයේ සිදුවෙන ශේෂ්ත්‍රයක්. මේ එක කඩදාසියක වෙනසකින් අපි නොහිතන වංචාවක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේව ගන්න. ඊට පස්සේ කස්ඩෙක් කියන. ඒ කියන්නේ රේගු සටහන් පත්‍රය. මේ වාහනේ රේගුව හරහා නියමිත පරිදි ලංකාවට ආනයනය වෙච්ච වාහනයක් වෙන්න ඕන. වෙනත් රටක ඊට පස්සේ රේගු බදු ගෙවුවා කියන එක. අර කස්ඩෙක් කියන එක රේගු සටහන් පත්‍රය කියන්නේ රේගු බදු ගෙවුවා කියන ඇසෙස්මන්ට් නෝට්ස් කියන එකත් ඕනේ අපිට. ඊට පස්සේ වෙනත් රටක භාවිතා කරපු වාහනයක් නම් ඒ රටේ ලියාපදිංචි අවලංගු කරලා තියෙනවා. ඒ රටේ තාමත් දැන් ඔය අපිට මේ එක චෝදනාවක් තමයි සමහර ජපානයේ ලියාපදිංචි වාහන මෙහෙ දුවනවා කියන එක. ඒ කියන්නේ වංචා සහගතව ලියාපදිංචි වෙච්ච එක. ඒකට අපි බලනවා ඒ රටේ ලියාපදිංචි අවලංගු කරන්න ඕනේ භාවිතා කරපු වාහනයන්. ඒ වගේම පාවිච්චි කරනු ලබන වාහන සඳහා පූර්ණ අපනයන පරීක්ෂණයක් ඒ රටේදී කරනවා. මේකට කියනවා ජායි සර්ටිෆිකේට් එහෙම නැත්නම් වෙරිටාස් සර්ටිෆිකේට් කියලා. මේ දෙක ඕනේ. ඊට පස්සේ අපි හිතමු අපි ඒ කියන්නේ ප්‍රොටෝටයිප් වාහන අනුමත කරලා තියෙනවා ටොයෝටා නම් මෙන්න මේ වාහන ලංකාවේ පාවිච්චි කරන්න කියලා. එහෙම නැත්තම් වෙනවා. මේ අපි අනුමත කරපු ප්‍රොටෝටයිප් එකක් නෙමෙයි නම් මූලාකෘතියක් නෙමෙයි නම් එයාට සිද්ධ වෙනවා බර සහතිකයක් අරගෙන එන්නේ. ඒ කියන්නේ වේරහැර ගිහිල්ලා වාහනේ චෙසිස් නම්බර්, එන්ජින් නම්බර්, බර මේ දිග පළල මේ ඔක්කොම මැනලා ලංකාවේ ධාවනයට සුදුසු කියන සහතිකයක් අරගෙන එනවා. ඊට පස්සේ ආනයන බලපත්‍රයක් මතන ආනයනය කරේ ආනයනයේ ඒ බලපත්‍රය ඕන. ඊට පස්සේ ලීසින් කරන පරමායිතිය උගසක් සහිතව ලියාපදිංචි වෙනවා නම් තව ආකෘති පත්‍රයක් තියෙනවා MTA 3 කියලා. එතකොට පරමායිතිය සමාගමටත් ලියාපදිංචි අයිතිය පුද්ගලයෙකුටත් එන විදියට උකසොප්පුවත් එක්ක අපිට ඕනේ එක. ඊට පස්සේ ව්‍යාපාරයක් නමට නම් ගන්න ඔබතුමාගේ ඔබ පෞද්ගලික නම නෙවෙයි ව්‍යාපාරේ නමයට නම් එතකොට ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය අධ්‍යක්ෂ මණ්ඩලයේ ඕනේ අපිට. ඊට පස්සේ තව තියෙනවා රේගුව ත්‍රිවිධ හමුදාව උසාවි මගින් වෙන්දේසි කරන වාහන. එතකොට එහෙමනම් ඒ ආයතනවල ඒ අදාළ ලේඛන සහ මුදල් ගෙවු රිසිට් පත් ඕන. ඊට පස්සේ අතුරුපැදියක් හෝ ත්‍රිරෝධ රථයක් නම් මේ ලියාපදිංචි කරන්නේ මෝටර රථ පරීක්ෂකවරයෙක් සහතික කරපු පැකින් ලිස්ට් කියලා එකක් තියෙනවා. මෙන්න මේ පැකින් ලිස්ට් එකත් ඕන. මේ ටික තමයි වාහන නව ලියාපදිංචිට අවශ්‍ය වෙන ලේඛන. මම හිතා ආයෙත් අපි මුල් තැනට යන්න මොකද ආයෙ හිතෙන්න පුළුවන් මෙච්චර ටික හොයාගන්න ගියාම බස් එක යන්නේ කොහොඳයි කියලා. නෑ. හරි. වහන්දපත්ය දැන් විභාගේ පාස් වුණා. මීරිය වගේ නැගිට්ටාර පුටුවෙන් ඔන්ලයින් එක්සෑම් එකෙන් පාස් වෙලා ඊට පස්සේ ට්‍රයල් එකට ඩේට් එකක් දාගන්න ඕනේ. මෙන්න අපේ කට්ටිය ගිහිල්ලා ඉන්නවා එතෙන්ට. ඔව්. විභාගේ පාස් වුණාම දැන් වාහනය පදවන්න රියදුරු බලපත්‍රයක් ගන්න සුදුසු වෙලා තියෙනවා. ඒ නිසා එයාට අපි දෙනවා එයාට ලර්නර් පර්මිට් එකක්. එයාට තවත් පුහුණුව තියෙන රියදුරු බලපත්‍රයක් තියෙන කෙනෙක් එක්ක යටතේ වාහනයක් පදවන්න පුළුවන්. අපි එයාට ලර්නර් පර්මිට් එකක් ලබලා දෙනවා. ඒක තුල එයාට ට්‍රයල් ඩේට් එකක් අපි දෙන්නේ මාස
3කට පස්සේ. මොකද එයාට පුහුණු වීමට කාලයක් අවශ්‍යයි. ඒ කාලය ලැබලා දීලා මාස 3කින් පසු දිනයක් එයාට එනවා ට්‍රයිල් ඩේට් එකක්. එදාට ඇවිල්ලා එයාට ට්‍රයිල් එක පෙන්නලා එදාටමත් කාඩ් එක ගන්න පුළුවන්. එහෙම තමයි ලයිසන් එකක් එන්නේ. කාටරි පුළුවන් නම් ඩ්‍රයිවිං පුළුවන් නම් අඩු කාලයක් ඇතුළත දෙන්න බැරිද ට්‍රයිල් ඩේට් එක ගන්න බැරිද? නෑ අපේ දැනට තියෙන ක්‍රමවේදය තුල හා මේ නීති රීති මගින් සකස් කරලා තියෙන පසුබිම තුල අපි මේ මාස 3ක කාලය දෙන්න ඕනේ. ඒක තමයි එයාට පුහුණු වීමට ලැබලා දෙන කාලයේ විදියට සලකන්නේ. ඒ නිසා මාස 3කින් පස්සේ දිනයක්ම තමයි ට්‍රයිල් ඩේට් එකක් ලැබෙන්නේ. හරි. සුද්මාත්මයා දැන් මේ එන අය අතර අනිවාර්යයෙන්ම කළ යුතු හැබැයි අනිවාර්යයෙන්ම කරගෙන එන්නේ නැති පොදු වැරදි ඇති. අපි ඔවුන්ට ආමන්ත්‍රණය කරමු. මම මේ වෙලාවම ගන්නවා මේ විනාඩි 5ක් විතර තියෙන අපි වසන්ත මහත්තයාට දෙන්නට. හරි. එකක් තමයි මේ ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියේ මේ හැම දෙයකටම අවශ්‍ය වන ලේඛන ප්‍රමාණය අපි දැනුවත් කරලා තියෙනවා. ඒක නිසා ඒ ලේඛන අරගෙන එන්න ඕනේ. එතකොට පොදුවේ ගත්තොත් තියෙන්නේ අර කියන විදියට ලිපින දෙකක් තියෙනකොට ජාතික හැඳුනුම්පත එක ලිපිනයක් එයාට ලියාපදිංචි කරන්න ඕනේ. තව ලිපිනයක් වුණොත් මේක සහතික කරගෙන එන්නේ නැහැ. එතකොට අපි දුර ඉඳලා ආවොත් එයාට ආපහු යන්න වෙනවා. එතකොට තමයි අර තරවකරුවන්ගේ ගොදුරක් බවට පත් වෙන්නේ. මම කියන්නේ එහෙම අපි හිතමු සමහරට අපිව රවට්ට ගන්න පුළුවන් වෙයි. එළියෙන් අලුත් මේ ව්‍යාජ සහතිකයක් හදලා දීලා අපිව රවට්ටන්න පුළුවන් වෙයි. නමුත් දවසක වාහනේ ප්‍රශ්නයකට විමර්ශනයකට ගියොත් ආය අර මුල් අයිතිකාරයා කූට ලේඛන සකසන්නේ බවට අහු වෙනවා. එහෙම අහුවෙච්ච අවස්ථා තියෙනවා. ඒ වෙලාවේ මේක මුදලක් දීලා බේරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ ව්‍යාජ ලේඛන දෙන එකෙන් ඔබ කවදා හරි දවසක අනතුරකට ලක් වෙනවා. මේ ගොනුව අපේ ළඟ තියෙනවා. වාහනේ සම්බන්ධ ප්‍රශ්නකදී අපි ගොනුව උසාවියට ඉදිරිපත් කරනවා. සමහරවිට අපි දෙපාර්තමේන්තුවේ විමර්ශන කරනවා. ඒක නිසා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන්නේ නැතුව මේ කියන ලේඛන අරගෙන එන්න. මේක දෙපාර්තමේන්තුවට දුරකථන ඇමතුමක් දුන්නත් දැනගන්න පුළුවන්. දිස්ත්‍රික් කාර්යාලයට ගියත් දැනගන්න පුළුවන්. මට මේට අමතරව කියන්න ඕනේ දේ තමයි දිස්ත්‍රික් කාර්යාල 24ක් තියෙන මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. ඒතකොට මේ දිස්ත්‍රික් කාර්යාල වලින් විශාල සේවාවන් ප්‍රමාණයක් සපය ගන්න පුළුවන්. මේ කියන එක් දින සේවාවන් හැරෙන රීදුරු බලපත්‍ර සම්බන්ධ සියලු කටයුතු දිස්ත්‍රික් කාර්යාලයෙන් කරන්න පුළුවන්. කියන්නේ ඔබ පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට ගියාම ඔබට රීදුරු බලපත්‍රය ලබා ගන්න පුළුවන් කිසිම කතාවක් නැතුව නැත්තේ එක් දින සේවාව විතරයි. හැබැයි එක් දින සේවාවක් තියෙනවා අනුරාධපුරයේ සහ හම්බන්තොට. එතකොට ලංකාවේ ඒකට විශේෂ හේතුවක් නැහැ. මේ රජුන් තනපු දිස්ත්‍රික්ක දෙකක් වගේ එහෙම ඉඳ නෙවෙයි නේද? කොහොමවත් අපි එක ළඟ නෙමෙයිනේ. ලංකාවේ එක කොනක කොන් දෙකේ සහ මැද තියෙන්නේ මේක. අපි මේක වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ පළාත් 9ට 9ක් දක්වා අපිට ඒ කියන්නේ ලැබෙන පහසුකම් එක්ක. ඊට පස්සේ මම අර කිව්වා ගම්පහ මහනුවර හම්බන්තොට යාපනයේ කුරුණෑගල කළුතර අනුරාධපුර මොණරාගල කියන දිස්ත්‍රික්කවල ජීවත් වෙන අයගේ තොරතුරු මාර්ගගත සම්බන්ධයක් තියෙන. ඒ කියන්නේ ඔබ අද දවසේ මේ ලියාපදිංචි වුණොත් අද දවසේම වේරහැරට සම්බන්ධ වෙනවා. ඔබ අද දවසේ ට්‍රයල් දුන්නොත් අද දවසේම මේ ඊළඟ දවසේම මේ රීදුරු බලපත්‍රය මුද්‍රණය වෙනවා. මුද්‍රණය වෙලා තැපෑලෙන් ඔබේ ගෙදරට එනවා. ඊට පස්සේ තව දෙයක් තියෙනවා හම්බන්තොට කුරුණෑගල ගම්පහ අනුරාධපුරේ හා යාපනයේ දිස්ත්‍රික්කවල. ඒ කියන්නේ යතුරු පැදි අලුතෙන්ම ලියාපදිංචි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දිස්ත්‍රික්කවල අය කොළඹට එන්න ඕනේ නැහැ. වාහන නම ලියාපදිංචි යතුරු පැදි නම ලියාපදිංචි. මේ දිස්ත්‍රික්ක පහේ අපේ සහකාර කොමසාරිස්වරු 5 දෙනෙක් ඉන්නවා. මේ ලියාපදිංචි සහතිකේ කොමසාරිස්වරයෙක් අස්සම් කරන්න ඕන නිසා මේ දිස්ත්‍රික්ක පහේ යතුරු පැදි නම ලියාපදිංචි කරන්න පුළුවන්. ඊට පස්සේ දිස්ත්‍රික්කයට අදාළව ඒ කියන්නේ ඔබ වාහනයක් ලියාපදිංචි කරාම හෝ වාහනේ පැවරුවම ඒකට අදාළ අලුතෙන් අංක දහඩුවක් මුද්‍රණය වුණොත් අංක දහඩුව අපි යවනවා දිස්ත්‍රික් කාර්යාලයට. ඒතකොට අංක දහඩුව ලබා ගන්න එක ඔබට කරන්න පුළුවන් දිස්ත්‍රික්කේ. ඊට පස්සේ අර කියන විදිහට වාහන වලට ඕන වෙනවා අවශ්‍ය වෙනවා විවිධ කාරණා වලට බර සහ අනන්‍යතා සාධක. ඒ කියන්නේ චැසි නම්බර්ස් වෙනස් කරන එන්ජින් නම්බර්ස් වෙනස් කරන කාරණා නොවි කියලා සහතික කරා. ඊට පස්සේ දිස්ත්‍රික්කයේ අනතුරටපත් වෙන වාහන මේක ඉතාම වැදගත් කාරණයක්. ඒ කියන්නේ පොලිසිය වාහනේ නිදහස් කරන්නේ මෝටර රථ වාහන පරීක්ෂකවරේ පරීක්ෂා කරාට පස්සේ. අපි ඒ සේවාව සපයනවා. මෙන්න මේ වගේ දිස්ත්‍රික්ක වලින් අපි සේවාවන් සපයනවා. අපේ ඔබෙන් ඉල්ලනවා මේ සියල්ලටම කොළඹ හෝ වේරහැර එන්නේ නැතුව දිස්ත්‍රික් කාර්යාල වලට යමු වෙන්න කියලා. හරි. වන්දමත ප්‍රශ්නේ අහන්න වෙන්නේ නැහැ මට. කාලේ මෙතුමා ගත්ත. මට කරන්න දෙයක් නැහැ. සර්ත් එක බේර ගන්න වැඩි. මෙහෙම ආයෙත් දවසක් කතා කරොත් එනවද ඔබතුමාලා දෙන්න? එනවා. එහෙනම් අපි මේක අවසන් කරන්න තව එක දෙයක් කියන්න දෙන්න වසන්ත සමා වෙන්න මට. මේ ඇත්තටම ඒ කියන්නේ අපිට මේ පණිවිඩය සමාජයට දී යුතු තියෙනවා. මම මෝටර රථ කොමසාරිස් ජෙනරාල්වරයා විදිහට තාම මාස 6ක විතර සේවා මාස 6ක්වත් උනේ නැහැ. හැබැයි අපිට ඕන වෙලා තියෙනවා ජනතාවට මේ පණිවිඩය දී ගන්න. ඔබතුමා අහපු ප්‍රශ්න ජනතාව අහපු ප්‍රශ්න. ඒක නිසා අපි ඕනම වාර ගණක් එන්න සහ අවස්ථාව දුන්නට සිරස මාධ්‍යයන්ට බොහොමත්ම ස්තුතියි.
හරි එහෙමනම් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්තුමා නීතිඥ සුමිත් තලහගොඩ මහතා බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම තමයි වසන්ත ගුණරත්න මහතා කොමසාරිස් රියදුරු බලපත්‍ර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දෙදෙනාටම බොහොම ස්තුතියි. ආයෙත් දවස ගැන අම්බෙලා කතා කරමු. රැඳී සිටින්න මේ ඔබේ ජීවිතයට ඉඩ දෙන්න.